ආරාධනාවන් සිද්ධ කරලා ගාථාවන් සජ්ජායනා කරමින් ඒ තුන් ධර්මානුශාසනාමය පින්කම් වෙනද වගේම අද දවසේදීත් ආරම්භ කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තෝ සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. දානං සීලං ච භාවනා පත්තිපත්තානුමෝදනා වෙය්‍යාවච්ඡාපචායං ච දේශනා සුති දිට්ඨි ජෝති. කාරුණික වාසනාවන්ත පින්නතුනි, ලෙෂ්ඨ ධර්මාශෝක අප විහාරස්ථානය හරහා 20 වර්ෂයේ වසාන සමය තුල සිද්ධ කරනු ලබන උතුම් ධර්මානුශාසනාමය පින්කම් මාලාවේ 27 වැනි ධර්ම දේශනාමය පින්කම තමයි අද දවසේදී අපි සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ වසාන සමයේ පුරාවටම වසාන සමයේ ආරම්භයේ පටන් අද දක්වාම ගෙවුනා වූ සෑම සති අන්තයකම මේ විදියට ආගමික වශයෙන් වත්පිළිවෙත් සිද්ධ කරලා පින්කම් හරහා ඔබට පින් සිද්ධ කරගන්න අවස්ථාව නිර්මාණය කර දෙමින් මේ සියලුම කටයුතු සාර්ථකව සිදු කරගන්නට අපිට පුළුවන්කමක් ලැබුණා. ඉතින් විශේෂයෙන්ම මගේ බලාපොරොත්තුව වුණේ මේ සිද්ධ කරන සෑම පින්කමක් කරාම අපි අපේ ජීවිතය තුළ සිද්ධ කරගත යුතු පින්කම් සිද්ධ කර ගැනීමේදී මේ පින්කම් පිළිබඳව අවබෝධයක් මූලික වශයෙන් ඇති කර ගන්නට. ඉතින් ඒ නිසාවෙන් එකට එකක් ගැලපෙන විදිහට අපි පින්කම් කිහිපයක් මූලික කරගෙන ඒ පින්කම් පිළිබඳව මේ අනුශාසනාවන් තුලින් දැනුවත් කරමින් ඒ පිළිබඳව අවබෝධයක් ඇති කර දෙමින් ඒ කටයුතු සිද්ධ කරන්නට අපි අදිෂ්ඨාන කරගත්තා. ඒ අදිෂ්ඨානයන්ට අනුකූල විශේෂයෙන්ම මේ ධර්මදේශනා මාලාව සඳහාම අපේ ධර්මයේ තුල උගන්වන පින්කම් 10ක් අන්තර්ගත වෙන දස පුණ්‍යක් ක්‍රියා ධර්මය අඩංගු වෙච්ච ගාථා ධර්මයේ ප්‍රධාන මාතෘකාව විදිහට මාතෘකා කරගෙන ඒ අනුසාරයෙන් අනුමාතෘකාවන් රාශියක් ඒකට ඒක රාශී කරගෙන මේ පින්කම් මාලාවේ මේ විදිහට සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් අද දවසේදී අපි මේ අතර කතා කරන්නේ ගෞරව කිරීම කියන උතුම් පින්කම පිළිබඳව. ඒ පින්කම මූලික කරගෙන ඒ අරමුණු කරගෙන තමයි අපි අද දවසේදීත් මේ පින්කම සිද්ධ කරගන්නට ධර්මානුශාසනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ විශේෂයෙන් මේ ගෞරව කිරීමේ කාරණාව පිළිබඳව අපි එදා සිහිපත් කරද්දිත් මේකට අන්තර්ගත කරගන්නට පුළුවන්, මේකට ඒකරාශී කරගන්න පුළුවන් වඩාත් ගැළපෙන සූත්‍ර දේශනාවක් පිළිබඳව මතක් කළා. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කර ධර්මයක් තියෙනවා.
සිංහාල සූත්‍රය කියලා සූත්‍රයක්. සූත්‍ර පිටකයේ දීඝ නිකායේ පාතික වර්ගයට අයත් වෙන එක් සූත්‍රයක් තමයි මේ සිංහාල සූත්‍රය. මේ සූත්‍රය පිළිබඳව කතා කරනකොට මේ සූත්‍රයට නම් කිහිපයක් අපි ඉදිරිපත් කරනවා. එක පැත්තකින් සිංහාල සූත්‍රය කියලා කියනවා. තව පැත්තකින් සිංහාලෝවාද සූත්‍රය කියලා කියනවා. ඒ වගේම තවත් සරලව ගත්තොත් එහෙම ගිහි විනය හැටියටත් අපි මේ සූත්‍රයට කතා කරනවා, සාකච්ඡා කරනවා. ඉතින් ඒ කොහොම වෙතත් මොන විදිහට හැඳින්නුවත් මේ සූත්‍ර ධර්මයේ තුල විශේෂයෙන්ම අපේ ජීවිතය තුල අපි සකස් කරගත යුතු, අපි ළඟ වර්ධනය කරගත යුතු කරුණු කාරණාවන් රාශියක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ අතර අද දවසේදී මේ සූත්‍ර දේශනාවේ මූලික සඳහන් වෙන කාරණාවන් කිහිපයක් පමණක් මම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. කාල වේලාවේ හැටියටත් ලෞතර බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමේ වැඩ වාසය කරන කාලේ තමයි මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නට කාල සීමාව නිර්ණය වුණේ. දවසක් බුදුහාමුදුරුවෝ රජගහ නුවර මේ කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමේ වැඩ වාසය කරනකොට දකින්න එක්තරා සිද්ධියක්. ඒ කාල සීමාව වෙනකොට හිටියා ඒ ආසන්නයේම හිටියා සිංහාල කියලා ගෘහපති පුත්‍රයෙක්. මේ සිංහාල උදේ පාන්දරම නැගිටගෙන මුළු සර්වාංගයේම තමන්ගේ මුළු ඇඳුමම වතුරෙන් තෙත බරිත කරගෙන තමන්ගේ හිසගේ පටන් දෙපතුල දක්වාම වතුරෙන් තෙත් කරගෙන මේ තෙත බරිතව උදේ පාන්දර මේ රජගහ නුවරින් තරමක් බැහැරට එළියට ඇවිල්ලා උතුරු දිශාව හැරිලා උතුරු දිශාවට වන්දනා කරනවා. ටික වෙලාවක් ගියාම ආයෙ දකුණු දිශාවට හැරිලා ආයෙ නැවත වන්දනා කරනවා. ටික වෙලාවක් ගියාම නැවත ආයෙ බස්නාහිර දිශාවට හැරිලා ඒ පැත්තටත් වන්දනා කරනවා. ඇඟිලි බැඳගෙන එකතු කරලා දෑත එකතු කරගෙන. ටික වෙලාවක් ගියාම මෙයා උඩ බලලා උඩටත් වන්දනා කරනවා. බිම බලලා බිමටත් වන්දනා කරනවා. ওই විදිහට වන්දනා කරගෙන හිටියා. දැන් ඕක නුදුරින් දකිනවා බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ ওই කාරණාව දැකලා මේ සිංහාල ළඟට ගිහිල්ලා මොහුගෙන් අහනවා ඔබ කුමන කාරණාවක් නිසා මේ විදිහට දිසාවන්ට විවිධ දිසාවන්ට নমස්කාර කරනවද කියලා. වන්දනා කරනවද කියලා. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවන්ට සිහිපත් කරනවා මේ සිංහාල ගෘහපති පුත්‍රයා ස්වාමීනි මාගේ පියතුමා මීට ආසන්න දිනයක මිය පරලව යන්නට යෙදුණා. ඔහු මිය පරලව යන්නට පෙර ආතුව මට අවසාන වශයෙන් කරපු අවවාදයක් තිබුණා. ඒ අවසාන වශයෙන් කරපු අවවාදය තමයි සිංහාල නුඹ උතුරු දිශාවට වන්දනා කරන්න. දකුණු දිශාවට වන්දනා කරන්න. බස්නාහිර දිශාවට වන්දනා කරන්න. මේ ආදී වශයෙන් සදිසා නමස්කාරය ඔබ කරන්න කියලා මට අවවාද කළා. මාගේ ආදරණීය පියාණන්ට කරන ගෞරවයක් හැටියට, පියාණන්ට කරන සැලකිල්ලක් හැටියට, පියාණන්ට කරන උපකාරයක් හැටියට සලකලා මම මේ වන්දනාව පියා කියූ ඒ කාරණාව සිද්ධ කරනවා කියලා බුදුහාමුදුරන්ට දැනුවත් කළා. මේ වෙලාවේදී බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා, දේශනා කරනවා සිංහාල අපේ බුදුසසුන තුල ඔහොමනම් සදිසා නමස්කාර කිරීමේ වන්දනා කිරීමේ ක්‍රමවේදයක් නැහැ. දිසා නමස්කාර කරන ක්‍රමවේදයක් තියෙනවා. නමුත් මේ කියන ක්‍රමවේදය
අපේ බුදුසසුන තුල නම් එහෙම ක්‍රමවේදයක් නැහැ. මේ වෙලාවේදී මේ සිංහල ගෘහපති පුත්‍රයා කියනවා ස්වාමීනි එහෙමනම් මා නොදන්නා වූ ඒ සදිසා නමස්කාරය මාහට කියා දෙන මැනවි කියලා බුදුහාමුදුරන්ගෙන් ඉල්ලීමක් කරා. ආන්නේ කරපු ඉල්ලීම කරපු මොහොතේ තමයි විශේෂයෙන්ම මෙන්න මේ කියන සිංහලෝවාද සූත්‍ර දේශනාව බුදුහාමුදුරුව දේශනා කරන්නට යෙදුනේ. මේ සිංහලෝවාද සූත්‍ර දේශනාවේදී බුදුහාමුදුරුව මූලික වශයෙන් සිහිපත් කරනවා මේ ලෝකේ ඉන්න සත්වයා කාරණාවන් තුනකින් පිරිසිදු වෙලා කාරණාවන් හතරකින් පිරිසිදු බවට පත් වෙලා ඒ වගේම තවත් කාරණාවන් හතරක් නොකර ඒ වගේම තවත් කාරණාවන් හයක් සේවනය කරන්නේ නැතුව ඒ වගේම දුරස් වෙලා යම්කිසි පුජ්‍යලේ කටයුතු කරනවා නම් ආන්ගේ කටයුතු කරන පුජ්‍යලයට විවිධ දිශාවන්ගෙන් එල්ල වෙන අභියෝගවලට බය නැතුව මුහුණ දෙන්නට විවිධ දිශාවන් කෙරෙහි බයක් නැතුව ජීවත් වෙන්න මේ සදිසාවන්ම ජයග්‍රහණය කරපු පුජ්‍යලයක් විදිහට ජීවත් වෙන්න මෙලව ජයගත්ත කෙනෙක් විදිහට ජීවත් පුළුවන්කමක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ විතරක් නෙවෙයි තවදුරටත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කවදා හරි දවසක මේ කය කඩලා ගිය දවසකට නැත්තම් කැඩිලා බිඳිලා මරණයටපත් වෙච්ච දවසක මරණින් මතු සුගතිගාමී තැනක උපදින්නත් එය හේතුවක් වෙනවා කියලා. දැන් අපි බලමු මොනවද මේ කාරණාවන් හතර බුදුහාමුදුරුවෝ කොටස් වශයෙන් දේශනා කරපු කාරණාවන් කියන එක. බුදුහාමුදුරුවෝ ප්‍රධාන වශයෙන් දේශනා කරනවා කාරණාවන් හතරකින් අපි පිරිසිදු වෙන්නට ඕනේ කියලා. මොනවද මේ කාරණාවන් හතර? මේ කාරණාවන් හතර තමයි ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය, මුසාවාදය. මේ කියන කාරණාවන් හතරෙන් අපිට පිරිසිදු වෙන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අපි මේ පිළිබඳව මීට පෙර ආතුව සිද්ධ කරපු ධර්මානුශාසනාවකදී සීලය පිළිබඳව කරුණු කාරණාවන් සිහිපත් කරපු ඒ අනුශාසනාව තුළදී අපි මේ පංචශීලයේ පිළිබඳව සාකච්ඡා කළා. ඒ නිසා මම හිතනවා දීර්ඝ විස්තරයක් සිද්ධ කරන්නට අවශ්‍ය කරන්නේ නැහැ. මේ කාරණාවන් හතර කියපු සැනින් ඔබට මතක් වෙන කාරණාවක් තියෙනවා. ඒ තමයි අපි එදා සිහිපත් කළා ප්‍රාණඝාතයක් වෙන්නට නම් කාරණාවන් කිහිපයක් සම්පූර්ණ වෙන්නට ඕනි කියලා. ඒ කාරණාවන් ටික සම්පූර්ණ වීම තුළ යම්කිසි ප්‍රාණඝාත අකුසල කර්මයක් සිද්ධ වුණා නම් ඒ සිද්ධ වෙච්ච ප්‍රාණඝාත අකුසල කර්මය කරන කොටගෙනම එහි විපාකය අපිට මෙලවදී හෝ පරලොවදී විඳින්නට සිද්ධ වෙනවා කියන කාරණාව කතා කළා. ඊටත් වඩා අපි හැම අවස්ථාවකදීම වගේ සිහිපත් කරපු දෙයක් තමයි විශේෂයෙන් ඔය කියාපු අකුසල කර්ම හතර සිද්ධ කරනවා නම් ඒ සිද්ධ කරන කෙනා මරණින් මතු යම් කිසි දවසක මේ ශරීර කූඩුව කැඩිලා බිඳිලා විනාශ වෙලා මරණයටපත් වෙච්ච දවසක මැරිලා ගිහිල්ලා නැවත උප්පත්තිය ලබන ස්ථානයේ සතර අපාය කියන කාරණාව අපි සිහිපත් කරන්නට යෙදුණා. ඉතින් විශේෂයෙන්ම කල්පනා කරලා බලන්නට ඕනි මේ කියපු සූත්‍ර ධර්මයේ අඩංගු වෙන විදිහට ඔබ කල්පනා කරලා බලන්න මේ කාරණාවන් හතරත් අපි ළඟ තියෙනවද කියලා. බුදුහාමුදුරු දේශනා කරන්නේ ওই මුලින්ම කියාපු කාරණාවන් හතරෙන් අපි පිරිසිදු වෙනවා නම් ඊගාවට තව කාරණාවන් හතරක් කිව්වා ඒ කාරණාවන් හතර අපි නොකරනවා නම් ඒ වගේම තව කාරණාවන් හයක් කිව්වා ඒ කාරණාවන් හය අපි සේවනය කරන්නේ නැත්නම් ඒ පුජ්‍යලයට මේ දිසාවන් සියල්ලගෙන්ම එන්නා වූ විවිධ වූ අභියෝගවලට බය නැතුව මුහුණ දෙන්න සහ ඒ දිශාවන්ගෙන් කිසිම බයක් උපදින්නේ නැහැ කියලා. ඒ දිශාවන්ගෙන් ඇතිවන සියලු දේවල් වලින් ජය ගන්න, මෙලව ජය ගන්න ඔහුට පුළුවන්කමක් තියෙනවා කියලා
පරලොව සුගතිගාමී භවයක උපදින්න පුළුවන්කමක් තියෙනවා කියලා මරණින් මතු. එතකොට අපි කල්පනා කරලා බලමු මේ කියන කාරණාවන් ටික අපි ගාව තියෙනවද? අපි ඒ දේවල් දුරු කරගෙනද? අපි ඒ දේවල් දුරු නැත්නම් ඒවා දුරු කරගන්න උත්සාහ කරනවද? ටික අපි කියනවා නම් අපේ කය කොයි වෙලාවක අපි මරණයටපත් වුණොත් අපි මැරිලා ගිහිල්ලා උපදින්නේ කොතනද කියන කාරණාව පිළිබඳව තමන්ට තමන්ගේ හදවතින් අහලා බලමින් විමසා බලමින් මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා. බුදුහාමුදුරු පළවෙනියටම අපිට ඒ නිසා දේශනා කරනවා මෙන්න මේ කියාපු කාරණාවන් හතරෙන් අපි පිරිසිදු විය යුතුයි කියලා. ප්‍රාණඝාතේ, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය, මුසාවාදය. මේකෙනුත් මුසාවාදය කියන එක තමයි බරපතලම කාර්යය. මොකද හේතුව මුසාවාදය කරනවා නම් යම්කිසි කෙනෙක් බොරු කියන එක යම්කිසි පුජ්‍යලයක් කරනවා නම් එය නැවත නැවත කරනවා නම් එය නැවත නැවත වර්ධනය කරගන්නවා නම් ඒ පුජ්‍යලයට ප්‍රාණඝාතය කරන එක අමාරු වැඩක් නෙවෙයි. බොරු කියන කෙනාට අනුන්ගේ දේවල් හොරකම් කරන එක මහා ලොකු දෙයක් නෙවෙයි. බොරු කියන කෙනාට කාමයේ වර්ධවා හැසිරෙන එක අපහසු දෙයක් නෙවෙයි. බොරු කියන කෙනාට වෙනත් ඕනෑම අකුසල කර්මයක් කරන එක අපහසු දෙයක් නෙවෙයි. එයාට ඒක බොහොම සරල, බොහොම පහසු දෙයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය කවියකට පසු කාලීනව නිර්මාණය වෙලා කවියත් තුළින් අපි අහලා තියෙනවා කරන කලට පව් මිහිරිය මේසේ විඳින කලට දුක් වැඩි වෙයි ගිනිසේ කියලා. මේ කියන අකුසල කර්මයන් කරනකොට පින්නතුනි අපට දැනෙන්නේ මේවා කරන්න පුදුම සතුටක් දැනෙන්නේ. පුදුම විනෝදයක් දැනෙන්නේ. හැබැයි මේ දැනෙන සතුට විනෝදය තප්පර කීපයක නැත්තම් විනාඩි කීපයක తాවකාලික සතුටක්. මේ తాවකාලික සතුට මේ අකුසල කර්මයන් කරන මොහොතේ ඇති කරගන්න මිහිර විඳවනකොට අපිට ලැබෙන්නේ පුදුමාකාර වේදනාවක් විදිහට. මේ කියාපු අකුසල කර්ම ටික කරනකොට අපිට මිහිරක් දැනුණට මේවායේ ප්‍රතිඵල අපි කරා එනකොට ඒවායේ ප්‍රතිඵල එන්නේ අර ගිනි දැල් වගේ තමයි. පිච්චෙන ගින්දර වගේ තමයි අපිට වේදනාව දැනෙන්නේ කියන කාරණාව සඳහන් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ පළවෙනියට මේ කාරණාවන් හතරෙන් අපිට පුළුවන් තරම් පිරිසිදු වෙන්න කියලා මේ කාරණාවන් හතර නොකරන්නට කියන කාරණාව දේශනා කරනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ තව ක්‍රියාවන් හතරක් අපට දේශනා කරනවා කරන්න එපා කියලා. මොනවද මේ කරන්න එපා කියපු කාරණාවන් හතර? එකක් තමයි ඡන්දය. දෙවෙනි එක තමයි ද්වේෂය. තුන්වෙනි එක තමයි බය. හතරවෙනි එක තමයි මෝහය. ඡන්ද, දෝෂ, බය, මෝහ. ඔය කියන කාරණාවන් හතර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපට කරන්න එපා කියලා, නොකල යුතු දේවල් හැටියට. ඡන්දය කියලා කියන්නේ මොකද්ද? ඡන්දය කියලා කියන්නේ කැමැත්ත. දැන් අර පහුගිය කාලේ ලංකාවේ තිබුණානේ දේශපාලන වේදිකාවනේ. ගෝඨාභය මහත්තයාටත් ඔබ ඡන්දය දෙනවා. සජිත් මහත්තයාටත් ඔබ ඡන්දය දෙනවා. රනිල් මහත්තයාටත් ඔබ ඡන්දය දෙනවා. වෙනත් කවුරු හරි මහත්තයෙකුටත් ඔබ ඡන්දය දෙනවා. ඒක මොකද්ද? ඒකත් ඡන්දයක් තමයි. මෙතනදී ඡන්දය කියලා කියන්නේ කැමැත්තට. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ කැමැත්ත කියන එක, ඡන්දය කියන එක කෙනෙකුට නැවත නැවත ඇති වෙනවා නම්, කෙනෙකුට මේ කැමැත්ත කියන එක අසීමිතව ඇති වෙනවා නම්, එය වර්ධනය කරගන්නවා නම් ඒකත් ඒ පුජ්‍යලයාගේ අපායගාමී ජීවිතයට ඇදලා දාන සලකුණු කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් ඔබ උදාහරණයක් විදිහට හිතන්න යම්කිසි ටෙලිනාට්‍යයක් බලනවා කියලා. මේ ටෙලිනාට්‍ය බලනවා නම් ඒ ටෙලිනාට්‍ය කෙරෙහි අපි දැඩි කැමැත්තක් ඇති කරගෙන ඒ ටෙලිනාට්‍ය බලනවා නම් ඒ ටෙලිනාට්‍ය බැලුවේ නැත්තම් රැයට නිින්ද නොයන මට්ටමට අපි ඇලි ගලි ඒ වෙනුවෙන් කටයුතු කරනවා නම් එතකොට බලන්න බුදුහාමුදුරුවෝ මේ කියපු ඡන්දේ නිසා, කැමැත්ත නිසා, ආසාව නිසා අපිට
කොච්චරනම් දේවල් අතපසු වෙනවද ඔය හරහා. අපේ කාලේ කොච්චරනම් අනවශ්‍ය දේවල් වලට වියදම් වෙනවද. ඒ වගේම තමයි ඕක ධර්මානුකූලව අනිත් පැත්තට ගලපලා බැලුවත් අපේ මේ කැමැත්ත නිසා ඡන්දේ නැවත නැවත ඇතිවීම නිසා ඒ තුලින් අකුසලයන් කරන කොටගෙන අපිට පුළුවන්කම තියෙනවා මේ කය කඩලා ගිය දවසක සතර අපායට වැටෙන්න. නමුත් බුදුහාමුදුරුව අපිට කියනවා මේ කාරණාවන් හතරෙන් නොකල යුතු කාරණාවන් හතරක් හැටියට මේ කාරණාවන්. ඒ නිසා ඡන්දය කියන එක අපි ගාව තියෙනවා නම් අපි උත්සාහ වෙන්නට ඕනිය නොකරන දෙයක් බවට පත් කර ගන්නට. ඊළඟට ද්වේෂය. අපි මේ කාරණාවනුත් මීට පෙර ආතුව කතා කරලා තියෙන කාරණාවන් නිසා බොහොම කෙටියෙන් දීර්ඝ විස්තර කරන්නේ නැතුව අපි කතා කරමු. එතකොට ද්වේෂය කියන බහුතරයක් දෙනා තුළ තියෙන අකුසලයක්. අපි ගිය දේශනාවකදී සිහිපත් කළා ද්වේෂය කියන අකුසලය නිකන් සුළු අකුසලයක් නෙමෙයි. කෙනෙකුට හිතේ තරහක් ඇති වෙනවා නම්, කෙනෙකුගේ හිතේ වෛරයක් ඇති වෙනවා නම්, කෙනෙකුගේ හිතේ පරිගැනීමක් ඇති වෙනවා නම්, කෙනෙකුගේ හිතේ මේ කියන කාරණාවන් වලින් එකක් හෝ කාරණාවන් රාශියක් හෝ ඇති වෙනවා නම් ද්වේෂයේ තරහව පදනම් කරගත්ත යම් ක්‍රියාවක් සිතේ හටගන්නවා නම් සිතුවිල්ලක් හටගන්නවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මෙය බරපතල ගණේ අකුසල මූලයක් හැටියට දේශනා කරන්නේ. අර අපි කතාවට කියනකොට උදාහරණයකට කියනවනේ උඹ නම් බොරුකාරයෙක් නෙවෙයි බොරුකාරයෝ ගෙනාපු නැවක් කියලා. අන්න ඒ වගේ ද්වේෂය කියලා කියන්නේ අකුසලයක් නෙවෙයි අකුසල් මහා ගොඩක් ගෙනාපු මහා දැවැන්ත නැවක් හා සමානයි. ඒ තරමට බරපතල අකුසල කර්මයක් හැටියට ද්වේෂය දහම තුල හඳුන්වන්නේ. ඒ වගේම තමයි මේ ද්වේෂය කියන කාරණාව අපේ සිත් තුළ තියෙනකොට සමහර වෙලාවට අපි මේ ද්වේෂය මූලික කරගෙනම මෙලව ජීවිතේත් විවිධ අකුසල් රැස් කරගෙන මෙලව ජීවිතේ විවිධ ප්‍රශ්න ඇති කරගෙන කටයුතු කරනවා වගේම පින්නතුනි ඔය ද්වේෂය හිතේ තියෙන වෙලාවක අපේ ශරීරයේ කඩලා ගියොත් මරණයටපත් වුණොත් අපි නැවත සසරේ උප්පත්තිය ලබන්නේ ආයේ ද්වේෂකම් කරන වෛරකම් කරන ඒ විදිහේ කටයුතු වලට හේතු කාරණා සකස් කරගෙනමයි අපි උප්පත්තිය ලැබලා කටයුතු කරන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නොකල යුතු දෙයක් හැටියට ද්වේෂය කියන කාරණාව. ඊළඟට බය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බයත් අපි ගාව නොතිබිය යුතු දෙයක් හැටියට ඇති කර නොගත යුතු දෙයක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ බය කියන එක තියෙන්න ඕන එක කාරණාවකට විතරයි. මොකද්ද ඒක කාරණාව? බය කියන එක අපි ළඟ තියෙන්න ඕන අකුසල කර්ම කරන්න විතරයි. ඉන් මෙහා පැත්තේ අනිත් දේවල් වලට අපිට බයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි මෝහය. ඡන්දය, ද්වේෂය, බය, මෝහය. හතරවෙනි කාරණාව මෝහය. මෝහය කියලා කියන්නේ මුලාවටපත් වීම. මුලාවටපත් වීම කියලා කියන්නේ මේ කිසි දෙයක් පිළිබඳව අවබෝධයක් නොමැතිකම. මේ කිසි දෙයක් විශ්වාස නොකිරීම. වෙනතුනේ මේ මුලාව කියන කාරණාව ඒ කාරණාවත් අපි අතරේ තියෙනවා සමහර අය අතරේ. සමහර දේවල් කරනවා අවබෝධයක් නැහැ. සමහර දේවල් පිළිබඳව කිසිම අවබෝධයක් නැහැ. ඒ වගේම තමයි මේ මුලාවටපත් වීම නිසා සමහර වෙලාවට සමහර දේවල් විවේචනයට ලක් කරනවා. සමහර දේවල් පහත් කරලා සලකනවා. පින්නතුනි මුලාවටපත් වෙච්ච සමහර මිනිස්සු පිළිබඳව අපිට පහුගිය දවස්වල වාර්තාවන්නට යෙදුණා. අපිට වාර්තා වුණා සමහර පුජ්‍යලයෝ ඉන්නවා බුදුහාමුදුරුවන්ටත් බුදුහාමුදුරුව පිළිබඳව අවබෝධයක් නොමැතිකම නිසා යම්කිසි දෙයක් නිසාවෙන් මුලාවටපත් වෙලා බුදුහාමුදුරුවන්ටත් නිගා කරනවා. බුදුහාමුදුරුවන්ට කතා කරන්නේ රාක්ෂයා කියලා. බුදුහාමුදුරුවන්ට වෙන මොකක් හරි අභූත චෝදනා කරමින් කතා කරනවා. පින්නතුනි මේ ලෝකයේ තුල සත්‍යක්‍රියා බලයෙන් මුළු ලෝකයම වෙනස් කරපු කරුණාවෙන් මෛත්‍රියෙන් මුළු ලෝකයම වෙනස් කරපු පුජ්‍යලයෝ අතර උත්තරීතරම තත්වයේ ඉන්න බුදුහාමුදුරුවන්ට එහෙම කතා කරන එක පින්නතුනි අකුසලයක් තමයි. හැබැයි පින්නතුනි අපි මතක තියාගන්නට ඕනේ
බුදුහාමුදුරුව කියලා කියන්නේ ඔය කිසිම දෙයකට සැලෙන කෙනෙක් නෙමෙයි. බුදුහාමුදුරුවන්ගේ ඇඟේ ලේ සොලවලා බුදුහාමුදුරුවන්ට හානියක් කරපු දේවදත්තට බුදුහාමුදුරුව සැලකුවෙත් ඒ කිසි දෙයක් නොවිච්ච ගහනට. හැබැයි ඒ කරගත්ත ඒ අකුසල කර්මය කරන කොටගෙන දේවදත්ත හාමුදුරුව තවමත් අවීචි මහා නරකේ දුක් විඳිනවා කියලා ධර්මයේ තුල සඳහන් වෙනවා. එතකොට පින්නතුනි බුදුහාමුදුරුව පිළිබඳව අවබෝධයක් නොමැතිව බුදුහාමුදුරුව පිළිබඳව ඒ දැනුමක් නොමැතිකමින් යම් හේතුවක් නිසා මේ මුලාවටපත් වීම නිසා බුදුහාමුදුරන්ට යම් කිසි කෙනෙක් අගෞරව කරනවා නම් බුදුහාමුදුරන්ට යම් කිසි කෙනෙක් නිග්‍රහ කරනවා නම් බුදුහාමුදුරන්ට යම් කිසි කෙනෙක් විවේචන කරනවා නම් රාක්ෂය ආදී වශයෙන් කටයුතු ක්‍රියාත්මක කරනවා නම් වචනය වැරදි ලෙස හසුරවනවා නම් ඒ අයට ඒවායේ ආදීනව ඒවායේ විපාක සමහර විට මෙලවදීම විඳින්නට සිද්ධ වෙයි. නමුත් අපි ඒගොල්ලන්ටත් මෛත්‍රිය කළ යුතුයි. බුදුදහම කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මය කියලා කියන්නේ අනිත් සියලු දේවල් වලට වඩා වෙනස් දෙයක්. අපි දන්නවා සාමාන්‍යයෙන් අරාබි රටකට අපි ගියොතින් ඒ රටකට ගිහිල්ලා අපි මුස්ලිම් අයගේ අල්ලා දෙවියන් වහන්සේ කියලා කියන්නේ රාක්ෂයෙක් කියලා කිව්වොත් සමහර වෙලාවට ඒ මොහොතේම අපේ බෙල්ල කපලා සමහර විට අපිව මරණයට බවපත් කරන්නට පුළුවන්. ඒ වගේම තමයි තවත් මෙහා පැත්තේ බැලුවොත් එහෙම සමහර වෙලාවට අපි විවිධ දෙවිවරුන්ට පහන් තියෙනවා. අපේ මතයක් තියෙනවා පැරණි මතයක්. විවිධ දෙවිවරුන්ට පහනක් කාලයක් තියලා නැවැත්තුවොත් යම් දවසක ඒක නැවැත්තුවයින් පසුව විවිධ වූ ආකාරයේ බලපෑම් වලට අපිට ලක් වෙන්න සිද්ධ වෙනවා කියලා. හැබැයි පින්නතුනි මේ ලෝකේ කොච්චර බැන්නත් කොච්චර දොස් කිව්වත් කුමන දේවල් කරත් පින්නතුනි කවදාක්වත් අපිත් එක්ක අල්ප මාත්‍රයකින්වත් තරහ නොවන මේ ලෝකේ ඉන්න එකම කෙනා තමයි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. ඒ තරමට උන්වහන්සේගේ මෛත්‍රිය කරුණාව මහා විශාලයි. ඒ විශාල මහා කරුණාව මෛත්‍රිය පිරිච්ච ඒ උත්තමයන් වහන්සේට යමෙක් නිගා කරනවා නම් පින්නතුනේ මතක තියාගන්නට ඕනේ අපි තුනුරුවන් උදෙසා ගෞරව කරන එක පින්කමක් වගේම තමයි තුනුරුවන්ට අගෞරව කරන එකත් ඊට සාපේක්ෂව අකුසල කර්මයක් කියනක අපි දැඩි ලෙසම මතක තබාගත යුතුමයි. එහෙම මතක නොතබාගෙන කටයුතු කළොත් එහෙම මේ වායේ විපාක විඳින්න වෙන්නේ සසර ගමනේදී. වචනේ නිසා අරගෙන සසර ගමනේ නොඑක් විදිහේ පීඩාවන්ටපත් වෙලා විඳිමින් සසර ගමනම මුළු අපායක් කරගෙන කටයුතු කරන අය පිළිබඳව പ്രേතවත් ඕන තරම් අපිට අහන්න දකින්න ලැබෙනවා. මේ වචනයෙන් අකුසල් කරගෙන පින්නතුනේ പ്രേත ලෝකේ උප්පත්තිය ලැබලා සමහර වෙලාවට සමහර പ്രേත කොටස් ඉන්නවා ඒගොල්ලන්ගේ මේ මූණ පින්නතුනි ඌරෙක් හා සමානයි. ඒ වගේම තමයි සමහර പ്രേත කොටස් ඉන්නවා පින්නතුනි කොච්චර පිපාසයේ නිවා ගන්න වතුර තිබුණත් ඔය වතුර ටික Tamange පිපාසයට බොන්න බෑ. සමහර වෙලාවට කටෙන් වතුර ටික ගත්තාම එතනින් පහළට යන්නේ නැහැ. ඒ තරම් සියුම් ශරීර තියෙන්නේ. ඒ විදිහේ නොඑක් ආකාරයේ දුක්ඛිත භාවයන් පිළිබඳව പ്രേතවත් වේ ධර්මයේ තුල සඳහන් වෙනවා. තේවා පිළිබඳව සලකලා බැලුවාම කය වචනය මූලික කරගෙන සිත මූලික කරගෙන මේ අකුසල් කරන අයට ඒ අපායවල වල ඒ විදිහටම දොරටු විවර කරගනි. එනමුත් ඒ අයටත් අපි මෛත්‍රී කරමු. වෙන අපිට කරන්න දෙයක් නැහැ. මුලාවටපත් වෙච්ච කෙනාට පින්නතුනේ කොච්චර හොඳට දහම කියලා දුන්නත් පැය 24ම දහම ඇහුණත් පැය 24ම දහම ගැන කියලා දෙන්න උත්සාහ කළත් ඒ මුලාවටපත් වෙච්ච කෙනාට ඒ දහම ගැන අල්ප මාත්‍රයක්වත් වැටහෙන්නේ නැහැ. හැබැයි පින්නතුනේ ඒ අතින් බලන්න අපි මොනතරම් ශ්‍රේෂ්ඨයිද කියලා. බුදුහාමුදුරුවෝ කිසිම ආගමකට නිගා කරන්නේ නැහැ. කිසිම දර්ශනයකට නිගා කරන්නේ නැහැ. කිසිම ශාස්ත්‍රවරයෙකුට නිගා කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ අපට ඉගැන්වෙත් ඒ දෙයමයි. අපේ බුදුහාමුදුරුවෝ අපට කිව්වේ
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලුම සත්වයෝ සැප ඇති අය වෙත්වා කියලා. සියලු සත්වයෝම නිදුක් වේවා කියලා. සියලු සත්වයෝම නිරෝගී වේවා කියලා. එතනදී ભેදයක් අරකම් මේකක් නැහැ. සියලුම දෙනාට එකම යහපත ප්‍රාර්ථනා කළේ. ඒ නිසා එවන් උත්මයෙක්ට ගෞරව කරන එක පින්කමක් වගේම එවන් උත්මයෙක්ට අගෞරව කරන එකත් බරපතල මහා අකුසලයක් කියන එක හොඳට මතක තබාගත යුතුමයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ කාරණාවන් 4 අප විසින් නොකල යුතු කාරණාවන් 4ක් හැටියට. ඊගාවට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කාරණාවන් 6ක් අපි සේවනය නොකල යුතුයි කියලා. මොනවද මේ සේවනය නොකල යුතු කාරණාවන් 6? බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ කාරණාවන් 6ට වස්තුව විනාශ වන, ධනය විනාශ වන දොරටු 6ක් හැටියටයි මේ 6 දේශනා කරන්නේ. ඒ 6න් පළවෙනිම එක තමයි සුරාවෙහි ලොල් වීම. සමහර විට මේක අහනකොට දේශනාව අහනකොට ඒ අතර යම් කිසි කෙනෙක් ඉන්නට පුළුවන් මේ කියන කාරණාවන් පිළිබඳව යම් බදු මට්ටමකට හෝ නිරත වෙන. එහෙම නිරත වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ අයට මේ කාරණාවන් අහලා හරි සකස් කරගන්න, අඩුපාඩුකම් තියෙනවා නම් ඒ දේවල් සකස් කරගන්නට මහන්සි වෙන්නට ඕනේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ කියන දොරටු 6 විශේෂයෙන්ම ධනය විනාශ වෙන, තම වස්තුව විනාශ වෙන ප්‍රධාන දොරටු 6ක් කියලා. මේ දොරටු 6 ආශ්‍රය කරන්න එපා කියලා, ඇසුරු කරන්න එපා කියලා, ඇසුරු නොකළ යුතුයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒකෙන් පළවෙනිම එක තමයි සුරාවෙහි ලොල් වීම, සුරාවෙහි ගිජු වීම, සුරාවට ඇති දැඩි කැමැත්ත, සුරාවේ යෙදීම. ඔය කාරණාවන් කරන යම් පුජ්‍යලයක් ඉන්නවා නම් ඒ පුජ්‍යලයා තමන්ගේ ධනය වස්තුව විනාශ කරගන්න පුජ්‍යලයෙක් බවට පත් වෙනවා. ඒ පුජ්‍යලයා විතරක් නෙමෙයි. ඒ පුජ්‍යලයා එහෙම දෙයකට යොමු වීම තුළ තවත් පිරිසකට ඒ විනාශයට උරුමකම් කියන්නට සිද්ධ වෙනවා. අපි දකින ලොකු දෙයක් තමයි මේ ලෝකයේ තුල ගත්තොත් වස්තුව විනාශ කරගත්ත, ධනය විනාශ කරගත්ත, ධනය විනාශ වෙන, වස්තුව විනාශ වෙන පවුල් 100ක් අරගෙන බැලුවොත් අපි සංගණනයක් කරලා සමීක්ෂණයක් කරලා මේ පවුල් 100න් පවුල් 80ක්ම ඉන්නේ සුරාවට ගිජු වීම පදනම් තමන්ගේ වස්තුව ධනය විනාශ කරගත්ත පුජ්‍යලයෝ. ඒක සිද්ධ වෙන්නේ ගොඩාක් වෙලාවට සාමාන්‍යයෙන් ගෙදරක හම්බ කරන්නේ ගොඩක් වෙලාවට තාත්තා. අපි හිතමු උදාහරණයක් විදියට දරුවෝ දෙන්නයි, නෝනයි, අම්මයි තාත්තයි 4 දෙනෙක් ඉන්නවා කියලා. මේ 4 දෙනෙක් ඉන්නවා නම් මේ 4 දෙනාගෙන් ගෙදර තාත්තා තමයි ගොඩක් වෙලාවට ගෙදරට හම්බ කරලා ගෙදර අයගේ සියලු කටයුතු කරන්නේ. එතකොට හරියට නිකන් මේක රාජ්‍ය යාන්ත්‍රණයක නායකයා, ජනාධිපති වගේ තමයි ගෙදර තාත්තා කියන්නේ, ගෘහ මූලිකයා. එතකොට ගෙදර ගෘහ මූලිකයා, ගෙදර තාත්තා සුරාවට යම්බදු මට්ටමකට ලොල් වෙලා නම්, එහි යම්බදු මට්ටමකට ක්‍රියාත්මක වෙලා කටයුතු කරනවා නම්, ඒ කාරණාව දිගින් දිගටම ගියාම කාලයත් එක්ක සමහර වෙලාවට ගෙදර දරුවන්ට වියදම් කරන්න තියෙන, දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වියදම් කරන්න තියෙන, නෝනගේ යහපත වෙනුවෙන් වියදම් කරන්න තියෙන යම්බදු මට්ටමක මුදලක් තමයි. මොකද අර හම්බ කරන මුදල වගේ මුදලට සාපේක්ෂව යම් මුදලක් ඒ වෙනුවෙන් වෙන් කරන්න එපයි. එතකොට සුරාවට යම්බදු මට්ටමකට වෙන් කරනකොට ඒ වෙන් කරන්නේ අර ගෙදර පවුලේ අයගේ යහපත වෙනුවෙන් වෙන් වෙන්න තියෙන යම් මුදලකින් කොටසක් තමයි අර සුරාවට වෙන් වෙන්නේ. එතකොට කාලයත් එක්ක සමහර වෙලාවට ඔන්න ටික දවසක් ගියාම ඕක දරාගෙන ඉඳලා බැරිම තැන නෝනයි මහත්තයයි අතර විවිධ මත ගැටුම් ඇති වෙනවා. ඔය මත ගැටුම් සමහර වෙලාවට දුරදිග ගියාම සමහර වෙලාවට ගෙදර තාත්තා මේ ක්‍රියාවේ යෙදෙනකොට නෝනට හිතෙනව නැත්නම් අම්මට හිතෙනව මේ පුජ්‍යලයා කෙරෙහි අර පෙර තිබුණ ආදරය, ගෞරවය, කරුණාව ටික ටික අඩු වෙනවා. ඒවා ටික ටික අඩු වෙගෙන ගියාම සමහර වෙලාවට සමහර තැන්වල ඒ ආදරය, ගෞරවය සමහර වෙලාවට
ඒ පුජ්‍යලයාගෙන් නොලැබෙනකොට පරිබාහිර පුජ්‍යලයන්ගෙන් ඒ දේවල් ප්‍රාර්ථනා කරන තැනට සකස් වෙනවා. ඔහොම ගියහම පින්නතුනි මේ සුරාවට ගිජු වීම, ලොල් වීම මත සුරාව ජීවිතය කරගත්තොත් ඒ තුල අපි කටයුතු කළොත් සමහර වෙලාවට තමනුත් විනාශ වෙලා තමන්ගෙන් පරිබාහිර පුජ්‍යලයොත් විනාශ ස්වභාවයටපත් වෙන තැනටපත් වෙනවා. ඒක එක පැත්තක්. ඒ වගේම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ ධන විනාශයට, වස්තු විනාශයට මූලිකම වෙච්ච දොරටු අතරින් මේ පළවෙනි දොරටුව වෙච්ච මේ සුරාව අද ලෝකයේ ගොඩාක් වෙලාවට අමුතුම විදිහේ කාරණාවක් බවට පත් කරගෙනනේ. සාමාන්‍යයෙන් යම්කිසි සාදයක් මොකක් හරි වුණාම ඒ සාදය හරි ඒ මොකක් හරි කරන කාර්ය වෙනුවෙන් පාවිච්චි කළා. ඊටත් එහාට ගිහිල්ලා දැන් ගොඩාක් වෙලාවට පින්කමක් කළත් පින්කම අවසන් කරන්නේ සමහර වෙලාවට සුරාව මූලික කරගෙන. ඒ තැනට අපේ මිනිස්සු සකස් වෙලා. ඒ කියන්නේ සුරාව නැතුව බැරි තැනට සකස් වෙලා වගේ හරියට. නේද? දැන් ගොඩක් වෙලාවට දානමය පින්කමක් ගෙදරක ලෑස්ති කරනවා නම් දානමය පින්කම ලෑස්ති කරලා ඔක්කොම කරලා ඉවර කරලා හවසට එන යාළුවන්ට මොකද කරන්නේ? සුරාව මූලික කරගත්ත යම්කිසි සාදයක් දෙනවා. එතකොට අර දවාලේ කරපු දාණයෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. මොකද හේතුව දාණය දානයක් විදියට පටන් ගත්තා. දානයක් විදියට සිද්ධ කළා. දානයක් විදියට අවසන් කරලා නැහැ. අවසන් කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ ආශ්‍රය කරන්න එපා කියපු දෙයක් ඇසුරු කරගෙන. එතකොට අපි කරන පින්කමක පුණ්‍ය ශක්තියක් අපිට 100%ක්ම පුණ්‍ය ශක්තිය ලැබෙයිද? දැන් සාමාන්‍ය දානයක් පැත්තකින් තියන්නකෝ. ගොඩක් වෙලාවට පන්සලක පින්කමක් කරුණත් එහෙමනේ. පන්සලක කටින පින්කමක් කෙරුණත් කටින පින්කම අවසානයේ කටින පින්කම අවසන් කරන්නේ සමහර වෙලාවට සුරාව මූලික කරගෙන. එතකොට අපිට කටින පින්කමේ ආනිසංසයක් ලැබෙයිද? ඒ කරලා ඉවරලා අපි කිව්වට වැඩක් තියනවද? කෝ පින්කම් කළාට අපිට ආනිසංස නැහැ කියලා කිව්වට අපිට වැඩක් තියෙවිද? ඒ නිසා මේ කියන සුරාව අපි ඇසුරු කරනවා නම් ඒ සුරාව මූලික කරගෙන අපේ ජීවිකාව කටයුතු කර පවත්වාගෙන යනවා නම් අපිට අපේ ධනය විනාශ වෙන, අපේ වස්තුව විනාශ වෙන, අපි විනාශ වෙන දොරටුවක් බවට පත් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මම යෝජනාවක් විදිහට යෝජනා කරන්න කැමතියි. පින්කමක් කරනකොට කරන පින්කමක් විදිහට පටන් අරගෙන පින්කමක් විදියට කරලා අවසන් වෙනකොටත් පින්කමක් විදියට අවසන් වෙනවා නම් එය අතිශයින්ම වටිනවා. අවසානයේ අපි සුරාව මූලික කරගෙන අවසන් කරනවා නම් අර කරපු පින්කමේ සියලුම දේවල් හේදිලා යන තැනට වැඩ කටයුතු සකස් වෙන්න පුළුවන්. මොකද හේතුව කිරි කලයක් දොවලා අන්තිම බිඳුව ගොම බිඳුවක් දාගත්තොත් එහෙම අර දොවාපු කිරි කලයෙන්ම ප්‍රතිඵලයක් නැතුව යනවා. ඒ නිසා අපි උත්සාහවත් වෙමු. බුදුහාමුදුරුව අපිට ඇසුරු කරන්න එපා කියපු මේ කාරණාව ඇසුරු නොකරගෙන අපේ ජීවිතය සකස් කරගන්න. විශේෂයෙන් මෙතනදී පින්කමක් කරනකොට ඒ කාරණාව විශේෂයෙන්ම මම මතක් කරනවා. පින්කමක් කරනකොට කරන පින්කමක් විදියටම අවසන් කරන්න වග බලා ගන්න. එහෙම නැතුව වෙනත් මේ කියාපු ඇසුරු නොකළ යුතු කාරණාවක් ඇසුරු කරගෙන පින්කම අවසන් කරන්නට මෙපා. ඒක බුදුහාමුදුරුව අපිට දේශනා කරේ ධනය වස්තු විනාශ වෙන දොරටුවක් හැටියට. ඒ දොරටු හයිනුත් පළවෙනිම දොරටුව හැටියට බුදුහාමුදුරුව දේශනා කරේ ඔය සුරාව කියන කාරණාව. ඒ වගේම තමයි මේ කාරණාව සිද්ධ කිරීමෙන් අපිට ලැබෙන ඒ සිද්ධ කරන පුජ්‍යලයාට ලැබෙන නරක ප්‍රතිඵල හයකුත් බුදුහාමුදුරුව ධර්මයේ තුලදී දේශනා කරනවා. ඒ නරක ප්‍රතිඵල හය අතරේ බුදුහාමුදුරුව දේශනා කරනවා බලා සිටියදීම ධනය විනාශ වීම සිද්ධ වෙනවා මූලිකම වශයෙන්. ඒ වගේම තමයි විවිධ රණ්ඩු, කෝලාහල ආදී දේවල් වලට නිතර ලක් වෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි විවිධ රෝගවලට ලක් වෙන්න සිද්ධ වෙනවා. අපි දන්න ගොඩාක් අය එහෙම රෝගවලට ලක් වෙච්ච පුජ්‍යලයෝ ඉන්නවා. එහෙම රෝග ආබාධ වලට ලක් වෙන පුජ්‍යලයේ බවට පත් වෙනවා සුරාව ඇසුරු කරනවා නම්. ඒ වගේම තමයි
විවිධ අපකීර්තීන් වලට ලක් වෙන පුජ්‍යලේ බවට පත් වෙනවා. ඒ වගේම තමයි ලැජ්ජාව අහිමි වෙච්ච පුජ්‍යලේ බවට අපි වෙනවා. ඒ වගේම තමයි අපේ නුවණ, ප්‍රඥාව, ධර්මයේ පිළිබඳව අවබෝධ කරගන්න තියෙන මේ මනසේ ශක්තිය හීන වෙනවා, දුබල වෙනවා. මේ සුරාව ඇසුරු කරගෙන කටයුතු කළොත්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ධන විනාශයට, වස්තු විනාශයට මූලිකම වෙච්ච මේ ප්‍රධානම දොරටුව වෙච්ච සුරාව ඇසුරු නොකළ යුතුයම කාරණාවක් හැටියට. එහෙනම් ඔබ මේ සුරාව කියන එක ඇසුරු කරනවා නම්, ඔබ මේ ඇසුරු කරන එක පාපයක් කියලා දැනගත්තා නම්, ඔබ කළ යුතු දේ තමයි එය ඇසුරු නොකරන එක. ඇසුරු නොකරන කෙනෙක් නම් ඒ කාරණාව ඇසුරු නොකළ යුතුයි කියන කාරණාව දැඩි ලෙස හිතේ තබා ගත යුතුයි. ඇසුරු කරන කෙනෙක් නම් එය නොකරන්නට වග බලා ගත යුතුයි. එහෙම නැතුව ප්‍රයයිලි වෙනකම් බණ කිව්වත් ඒ කාරණාව පිළිබඳව අවබෝධයක් නැත්තම්, පිළිපදින්නේ නැත්තම් ඒක කොච්චර ඇහුවත් පළක් වෙන්නේ නැහැ. නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ පළවෙනි දොරටුව වහන්නට ඕනි ඇසුරු නොකළ යුතුයි. ඊළඟට බුදුහාමුදුරුවෝ දෙවෙනියට දේශනා කරන වස්තු විනාශයට, ධන විනාශයට බලපාන දෙවෙනි දොරටුව හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නුසුදුසු කාලයෙහි වීති සංචාරය කිරීම. මෙතනදී දහම තුල සඳහන් වෙන්නේ ওই කාරණාව. හැබැයි මේක ගැඹුරින් විග්‍රහ කරනකොට, විස්තර කරනකොට ඒ විස්තර කිරීම තුල බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මේ නුසුදුසු කාලයෙහි වීති සංචාරය කියලා කියන කාරණාව පුරුෂයන් වේවා, ස්ත්‍රියන් වේවා, මේ කවුරු වුණත් පරපුජ්‍යලයන් කරා යෑම තමයි මෙතනදී අර්ථවත් කරන්නේ. ඔබට ඒ කාරණාව කිව්වහම මම හිතන්නේ මට වඩා හොඳ ආකාරව ඔබට තේරෙනවා ඇති, දැනුම් තේරුම් ඇති. බුදුහාමුදුරෝ දේශනා කරනවා යම් පුරුෂයෙක් පර ස්ත්‍රියක් ආශ්‍රය කරනවද, සේවනය කරනවද, එහෙම නැත්නම් ස්ත්‍රියක් පරපුරුෂයෙක් සේවනය කරනවද, මේ කාර්යයේ නිරත වෙනවා නම් ඒ නිරත වෙන පුජ්‍යලයත් අර ඉස්සල්ලා කිව්වා වගේම ධන විනාශය, තමාගේ වස්තු විනාශයට ප්‍රධාන දොරටුවක් බවට එය පත් වෙනවා කියලා දහම තුල බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒකෙදි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ කාර්යය යමෙක් කරනවා නම් ඒ කරන පුජ්‍යලයාට ලැබෙන නරක ප්‍රතිඵල 6ක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ අතරේ තමා අනාරක්ෂිතයෙකු බවට පත්වීම. මොකද හේතුව? එහෙම කටයුත්තකට නියැලෙන පුජ්‍යලයා ආරක්ෂිත පුජ්‍යලයේ බවට පත් වෙන්නේ නැහැ. එයා සෑම වෙලාවක ආරක්ෂිත පුජ්‍යලයේ. කොයි මොහොතේ කොයි අවස්ථාවක කුමන ස්ථානයකින් කුමන ගිනිගෙඩියක් පාත් වේද කියලා පුජ්‍යලයට දන්නේ නැහැ. සමහර වෙලාවකට ප්‍රසිද්ධ සභාවකට ගිහිල්ලා ප්‍රසිද්ධියේ සමහර වෙලාවට කෙලින් කතාවක් කරගන්න බැරි තැනටපත් වෙනවා එවන් පුජ්‍යලයකට. මොකද හේතුව? සමහර විට ඔහුට ඒ වගේ තැනකදී ඒ කරපු යම් ක්‍රියාවක ප්‍රතිඵලයක් ලැබුණොත් සමහර විට යම් යම් අඳුරු විපාක වලට ලක් වෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා එවන් කාර්යයක යෙදෙන කෙනා අනාරක්ෂිත පුජ්‍යලයේ බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, එවන් කාර්යයක නිරත වෙන පුජ්‍යලයාගේ දරුවෝ ඉන්නවා නම් දරුවෝ ඒ පුජ්‍යලයාට යම්කිසි ආකාරයක බිරිඳක් හෝ ස්වාමියෙක් හෝ ඉන්නවා නම් ඒ කෙනා මේ අයත් අනාරක්ෂිත පුජ්‍යලයන් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, තමාගේ වස්තුව, ධනය අනාරක්ෂිත ධනයක්, වස්තුවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි නොකල වරදෙහි සැකකරුවෙකු බවට පත් වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි විවිධ අභූත චෝදනාවලට ලක්වන්නෙක් බවට පත් වෙන්නට පුළුවන් ඒ පුජ්‍යලයා. විවිධ දුක්, කරදර, පීඩාවන් වලට ලක් වෙන පුජ්‍යලයෙක් බවට පත් වෙන්නට පුළුවන් මේ පුජ්‍යලයා. මේ කියන ආදීනව නරක ප්‍රතිඵල මේ කියන නුසුදුසු කාලයෙහි වීති සංචාරයේ යෙදීම තුළින් ලැබෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ වගේම තමයි ඊළඟට තුන්වෙනියට දේශනා කරනවා මේ වගේම වස්තුව, ධනය විනාශ වෙන්නට බලපාන තවත් දොරටුවක් හැටියට නැටුම්, ගැයුම්, වැයුම් ආදීෙහි අර සුරාවෙහි ලොල් වුණා වගේම ස්ත්‍රීත්වයෙහි නැත්තම්
පරසේවනයේ ලොල් වුණා වගේම නැටුම් ගැයුම් වැයුම් ආදී හිත යම් කෙනෙක් ලොල් වෙලා නම් ඒ කෙරෙහි නැවත නැවත කටයුතු කරනවා නම් එයත නැවත නැවත ආශ්‍රය කරගෙන වර්ධනය කරගෙන කටයුතු කරනවා නම් එයත් අර කියාපු පරිදිම තමා අනාරක්ෂිතයෙක් වෙනවා වගේම තමාගේ අඹුවන් අනාරක්ෂිත වෙනවා වගේම තමාගේ දරුවන් අනාරක්ෂිත වෙනවා වගේම තමාගේ වස්තු අනාරක්ෂිත වෙනවා වගේම අභූත චෝදනාවලට නොකල වරදට සැකකරුවෝ වෙනවා වගේ ඒ කාර්යයේත් නිරත වෙන කෙනාට එවන් නරක ප්‍රතිඵලවලට ලක් වෙන්නට සිද්ධ වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දහම තුලදී දේශනා කරනවා. ඒ වගේම තමයි ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා හතරවෙනි කාරණාව හැටියට මේ ධනය වස්තුව විනාශ වෙන්නට හේතු වන දොරටු අතරින් තවත් එක දොරටුවක් හැටියට සූදුවෙහි ලොල් වීම. සූදු කෙලියෙහි සූදු ක්‍රීඩාවෙහි ලොල් වීම. ඒක ගැනත් මම ඔබට අමුතුවෙන් කාරණාවන් සිහිපත් කරන්නට අවශ්‍ය නැහැ. මට වඩා හොඳට මේ එක්සත් රාජධානියක ජීවත් වෙන අය හැටියට ඔබ මං හිතන්නේ මේ පිළිබඳව හොඳ අවබෝධයක් ඇති ඔබට. ඒ පිළිබඳව හොඳ දැනුමක් ඇති ඔබට. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ එය ධන විනාශයට වස්තු විනාශයට බලපාන ප්‍රධාන සාධකයක් විදිහට. ඔබ අප කවුරුත් හොඳ ආකාරවම දන්නවා. අපි දන්න අපිට තේරෙන අපි දැනුවත් වෙච්ච ඕන තරම් කතන්දර තියෙනවා ඉතිහාසයේ විශේෂයෙන්ම ලංකාවේ කෝටි ප්‍රකෝටි ගණන් ධනය නිලයේ බලයේ තියෙන මිනිස්සු මේ කියන සූදුව නිසාවෙන් එක දවසින් දෙකෙන් අන්ත අසරණ මිනිස්සු බවට වැඩිච්ච ප්‍රසිද්ධ කතා ඕන තරම් තියෙනවා. ලංකාවේ නමක් තියාගත්ත උගත් බුද්ධිමත් සමහර මිනිස්සු හිටියා. කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි ළඟ තියාගෙන හිටපු මිනිස්සු හිටියා. සූදුව කියන දේ පුරුදු කරගත්ත නිසාවෙන් එය කරන කොටගෙන මහා මගේ සිඟා කන තත්වයට පත් වෙන තැනටම මිනිස්සු වැටිච්ච අවස්ථා තියෙනවා. ලංකාවේ ප්‍රසිද්ධ නාලිකා තියෙනවා එහෙම. හොඳ ඉහළ මට්ටමක තිබිලා මේ සූදුව නිසාවෙන් තමාගේ නාලිකාව පවා පහළම තැනකට වැටිච්ච අවස්ථා ඕන තරම් ලංකාවේ තියෙනවා. ඒ වගේ ඕන තරම් පුජ්‍යලයෝ ඉන්නවා. බුදුහාමුදුරුවෝ එදා ඒ දේශනා කරපු දේශනාව අද වර්තමානයේ දිහා බැලුවත් කොච්චර ගැළපෙනවද කියන එක අපිට ඒ තුලින්ම පේනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ වස්තු විනාශයට ධන විනාශයට ප්‍රධාන දොරටුවක් හැටියට. ඒකෙත් බුදුහාමුදුරුවෝ නරක ප්‍රතිඵල 6ක් අපිට ලැබෙනවා කියලා ඒ ක්‍රියාවේ යෙදෙනවා නම් බුදුහාමුදුරුවෝ දහම තුලදී දේශනා කරනවා. මේ සූදුවෙහි නිරත වෙන පුජ්‍යලයා නිතරම වෛරය රැස් කරන පුජ්‍යලයේ බවට පත් වෙනවා. වෛරය කියලා කියන්නේ තවත් අකුසලයක්. සූදුව කරන එක අකුසලයක්. ඒ නිසාවෙන් වෛරය රැස් කිරීම තුළ තවත් අකුසලයක් ඒ පුජ්‍යලයා රැස් කරනවා. ඒ පුජ්‍යලයා රැස් කරගන්නවා. ඒ වගේම තමයි වස්තුව කෙරෙහි ගන්නවා. සමහර විට සූදු ක්‍රීඩාවේ යෙදිලා තමාට යම් කිසි විදියකින් පරාජය වෙන්නට සිද්ධ වුණොත් තමාගේ වස්තුව පිළිබඳව ධනය පිළිබඳව ඇති වෙන්නේ ශෝකයක්. එතකොට එයාගේ ඒ යන වස්තුව පිළිබඳව කල්පනා කරලා ශෝක කරන පුජ්‍යලයේ බවට පත් වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත්ත තප්පති. පව් කරන කෙනා මෙලවත් තැවෙනවා පසුතැවෙනවා පරලවත් පසුතැවෙනවා. දෙලව ජීවිතයේ තුලම පව්කාරකම් කරන මිනිස්සු තැවෙනවා කියලා බුදුහාමුදුරෝ පසුතැවෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ වගේම තමයි බලා සිටියදීම ධනය විනාශ ස්වභාවයට පත් වෙනවා. ඒ කාරණාව ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය කරන්නේම නැහැ. ඒ වගේම තමයි විවිධ නින්දාවලට අපහාසවලට ලක් වෙන පුජ්‍යලයේ බවට පත් වෙනවා. ඒ වගේම තමයි සූදු ක්‍රීඩාවේ යෙදෙන පුජ්‍යලයේ කවදාක්වත් යම්කිසි වග සුදුසු පුජ්‍යලයේ බවට පත් වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ පුජ්‍යලයා පිළිබඳව කිසිම විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට කිව්වොත් මංගල යෝජනාවක් ගෙනාවත් සමහර වෙලාවට සූදු ක්‍රීඩාවේ යෙදෙන කෙනෙක් කියලා කිව්වොත් සමහර වෙලාවට මංගල යෝජනාවකටවත් එකඟ වෙන්නේ නැති තැනටපත් වෙනවා. මොකද හේතුව ඒ පුජ්‍යලයාගෙන් කිසිම ආරක්ෂාවක්, රැකවරණයක්, පෝෂණයක්, දියුණුවක්, යහපතක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කවුරුත් විශ්වාස කරන්නෙත් නැහැ. ඒ නිසා
අන් අයගේ අවිශ්වාසයට ලක් වෙන පුජ්‍යලයේ බවට පත් වෙනවා. ඒ වගේම තමයි අමුදරුවන් ආදී පෝෂණය කරන්නට නුසුදුස්සෙක් බවට ඒ පුජ්‍යලයා පත් වෙන. ওই විදිහට ඒකෙත් අඳුරු විපාකයන් බුදුහාමුදුරෝ දේශනා කරනවා. 6ක් නරක ප්‍රතිඵල ලැබෙනවා කියලා. ඒ වගේම තමයි බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ධන විනාශයට, වස්තු විනාශයට හේතු වන මේ කාරණාවන් අතරින් පස්වෙනි කාරණාව හැටියට පාප මිත්‍ර ආශ්‍රය. ඒකත් ධනයේ විනාශයට, වස්තුව විනාශයට බලපාන ප්‍රධාන සාධකයක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කරනවා. විශේෂයෙන්ම මේ පාප මිත්‍ර ආශ්‍රය නිසාවෙන් ඇතිවන අඳුරු ප්‍රතිඵල, නරක ප්‍රතිඵල ඒකෙත් 6ක් බුදුහාමුදුරෝ දේශනා කරනවා. අපි දන්නවා මේ ලෝකේ පාප මිත්‍ර ඇසුර නිසාවෙන් තමයි ගොඩාක් වෙලාවට හොඳට ඉන්න මිනිස්සු පවා නරක මිනිස්සු බවට වෙනස් වෙන්නේ. අපි පුංචි කාලේ ඉඳන් අහපු අර ගිරව් දෙන්නගේ කතාව අහලා තියෙනවනේ අපි. හොඳට දන්නවනේ. ඒ කතාව පිළිබඳවම මතක් කරගත්තාම හොඳටම ප්‍රමාණවත්නේ. ඉන් එහා පැත්තට මොනවද වෙන්නේ කියලා. මේ පාප මිත්‍ර ඇසුර නිසාවෙන් පින්නතුනි සමහර වෙලාවට සුරාවට ලොල් පුජ්‍යලේ බවට පත් වෙනවා. ඒ වගේම තමයි ස්ත්‍රී ලොල් පුජ්‍යලේ බවට පත් වෙනවා. ඒ වගේම තමයි සූදුෙහි ලොල් පුජ්‍යලේ බවට පත් වෙනවා. මේ ආදී වශයෙන් පින්නතුනි විවිධ ආකාරයේ කපටිකම් කරන, වංචාකම් කරන, සොරකම් කරන මෙවැනි පුජ්‍යලයන් බවට පත් වෙනවා. මේ තත්වයන්ට පත් වෙන්න පාප මිත්‍ර ඇසුර බලපානවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ නිසා මේ පාප මිත්‍ර ඇසුර කියලා කියන්නේ සේවනය නොකළ යුතු කාර්යයක් හැටියට, ධන විනාශයේ සිද්ධ වෙන ප්‍රධාන දොරටුවක් හැටියට බුදුහාමුදුරෝ දහම තුළදී අපට දේශනා කරනවා. ඒ වගේම තමයි මේ පාප මිත්‍රයන්ගෙනුත් කොටස් 3ක් ඉන්නවා. පාප මිත්‍රයන්ගෙනුත් ඒකත් වෙනුතුනි හරි පුදුම වැඩක්. මේ පාප මිත්‍රයන් අතරේ පාන සක කියලා මිත්‍රයෙක් ඉන්නවා. පාප මිත්‍රයෙක් මේ. පාන සක කියන පාප මිත්‍රයා තමන්ගේ යාළුවෝ ආශ්‍රය කරන්නේ, යාළුවෝ විදිහට තියාගෙන කටයුතු කරන්නේ සුරාවේ යෙදෙන්න විතරයි. ඒ ක්‍රියාව සම්පූර්ණ කරගන්න විතරයි, ඒකෙහි යෙදෙන්න විතරයි සමහර වෙලාවට තමාගේ යාළුවෝ පාවිච්චි කරන්නේ. යාළුකම් පවත්වන්න. අනිත් වෙලාවට යාළුවෝ යුද්ධ කියලාවත් මතක නැති තත්වයට. අර කතාවට කියනවනේ මල්ලාසනයේට පූජාවට සුදුසු මල් එනවා වගේම බේබද්දන්ට බේබද්දු එකතු වෙනවා. ඒ වගේ සමහර පාප මිත්‍රයෝ ඉන්නවා. ඒ ක්‍රියාව සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන්ම යාළුකම් පවත්වන, මිත්‍රත්වය පවත්වන එහෙම කොට්ටාස ඉන්නවා. ඒ වගේම තමයි තව කොට්ටාසයක් ඉන්නවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා සම්මිය කියලා කොටසක්. මේගොල්ලෝ ඇවිල්ලා ඉදිරිපිටදී හොඳ කියනවා. තමාගේ යාළුවෙක් හරි කවුරු හරි නම් ඒ ආශ්‍රය කරන කෙනා තමා ඉදිරියේ ඉන්නකොට ඒ පුජ්‍යලයාගේ වර්ණනාව කරනවා. හොඳ කියනවා. නැති ಗುಣ කියනවා. හැබැයි ඒ පුජ්‍යලයා නැති දන පුළුවන් තරම් ඒ පුජ්‍යලයා විවේචනය කරනවා. එයාගේ වැරදි කියනවා, අගුණ කියනවා, දොස් කියනවා. එයාව කපල කොටලා දාන්න පුළුවන් පහලටම දානවා. එහෙම කොටසකුත් ඉන්නවා සම්මිය කියලා කොටසක්. ඒ වගේම තමයි සක කියලා තවත් මිත්‍ර කොට්ටාසය බුදුහාමුදුරෝ දේශනා කරනවා. තමාට වැඩක් කරගන්න ඕන වුණාම විතරයි තව කෙනෙක් තමාගේ යාළුවෙක් බවට පත් වෙන්නේ. මේ කොට්ටාස තුනම බුදුහාමුදුරෝ කියන්නේ පාප මිත්‍රයෝ හැටියට, පාප මිත්‍ර කොටසක් හැටියට තමයි මේ කොටස් තුනම දේශනා කරලා. ඉතින් තවත් එහාට යාළු මේ පාප මිත්‍රයෝ පිළිබඳව කතා කරනකොට අපිට තව කොටස් ඕන තරම් තියෙනවා. අඤ්ඤදත්තු හර මිත්‍රයෝ ඉන්නවා, වචේ පරම මිත්‍රයෝ ඉන්නවා, අනුප්පිය බහානී මිත්‍රයෝ ඉන්නවා, අපාය සහායක මිත්‍රයෝ ඉන්නවා. ඔය ආදී වශයෙන් ගොඩාක් දේවල් තියෙනවා. අපිට ඒ ඔක්කොම සාකච්ඡා කරන්නට කාල වේලාව නොවන නිසාවෙන් මේ පාප මිත්‍ර ආශ්‍රය නිසා වෙනුත් බුදුහාමුදුරෝ දේශනා කරනවා මිනිසාගේ ධන විනාශය, වස්තු විනාශය සිද්ධ වෙනවා කියලා. ඒකට බලපාන එක දොරටුවක් හැටියට මේකත් දේශනා කරනවා. ඊළඟට දේශනා කළා 6 වෙනි කාරණාව හැටියට කම්මැලිකම. කම්මැලිකම තියෙනවා නම්, කුසීතකම තියෙනවා නම්, වැඩක් කරන්න තියෙන අලසකම තියෙනවා නම් මෙයත් වස්තු විනාශයට, ධන විනාශයට බලපාන ප්‍රධාන සාධකයක් හැටියට බුදුහාමුදුරු දේශනා කරනවා.
මේ කියන කාරණාවන් 6 සේවනය නොකළ යුතු කාරණා හැටියට බුදුහාමුදුරෝ දේශනා කරන. ඇසුරු නොකළ යුතු. එහෙනම් මේ කාරණාවන් අපි ඇසුරු කරනවා නම් මේවා ඇසුරු කරන එක වරදක් කියලා, පාපයක් කියලා අපි දන්නවා නම් එතනින් එහාට අප කළ යුත්තේ මේ කාර්යයන්ගෙහි ඇසුර නවත්වන එක. මේ කියාපු දොරටු 6 අපි ගාව තියෙනවා නම් ඒ දොරටු 6 අපි අරගෙන නම් ඉන්නේ. බය නැතුව අපිට දුක් වෙන්න පුළුවන්. අපි කය කැඩලා ගිය ගමන් සතර අපායනේ කියලා. කිසිම බයක් සකක් නැතුව දුක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කියන දොරටු 6 අපි වහලා නම් තියෙන්නේ. මේ කියන දොරටු 6න් අපි කිසිම දෙයක් ඇතුළට ගන්නෙ නැත්නම් අපිට බුදුහාමුදුරෝ දේශනා කළ පරිදි අපි ඇසුරු නොකරනවා නම් අපිට බය නැතුව සතුටු වෙන්න පුළුවන්. අපි මරණින් මතු කොයි වෙලාවෙ ප්‍රේකින් දෙකකින් අපේ මේ කය කඩලා ගියත් බය නැතුව සතුටු වෙන්න පුළුවන් අපිට. මරුණයින් පසුව සුගතිගාමී තැනක ඉපදෙන්න අවශ්‍ය කරන හේතු මම සකස් කරගෙන ජීවත් වුණා කියලා. බලන්න පින්නතුනේ, එහෙම හිටපු මිනිස්සයාට එහෙම කටයුතු කරන කෙනාට දැන් ඔය කියාපු ධන විනාශයට, වස්තු විනාශයට බලපාන ප්‍රධාන දොරටු 6 වහලා දාපු කෙනාට පින්නතුනේ ඇඳට ගිහිල්ලා S2 පියාගත්තම හොඳට සැපට නිින්ද යනවා. එහෙම නැතුව මේ කියාපු ධන විනාශ 6 ඇසුරු කරන කෙනාට පින්නතුනේ කොයි වෙලාවකවත් නිදා ගන්න බෑ. නිින්දට ගිහිල්ලා ඇඳට ගිහිල්ලා S2 පියාගත්තත් S2 පියාගත්ත අතරේ තමන්ගේ ෆෝන් එකට ජංගම දුරකථනයට කෝල් එකක් ආවත් පින්නතුනේ හිතින් දුක් වෙනවා. හිතින් ඒ ගැන හිතනවා. ඒ වගේ පින්නතුනේ හැම මොහොතකම ඒ ඇසුර තියෙනවා නම් ඔය දොරටු 6 ඇරලා නම් තියෙන්නේ. මේ දොරටු 6 ඇසුරු කරනවා නම් ඒ පුජ්‍යලයා හැම වෙලාවෙම පසුතැවි තමයි ජීවත් වෙන්නේ. හරියට ජීවත් වුණාට මරුණා හා සමානවම ජීවත් වෙන්නේ. පිටින් බැලුවාම සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොන බොරුද මේ කාරණාවන් 6 අතුරු කරන උන් තමයි මේ ලෝකේ හොඳටම සැප විඳින්මින් කටයුතු කරන්නේ කියලා. එහෙම හිතුණට හදවතින් ඒ අය පුදුමාකාර බයකින් ජීවත් වෙන්නේ. පුදුමාකාර වේදනාවකින් ජීවත් වෙන්නේ. පුදුමාකාර පිච්චීමකින් ජීවත් වෙන්නේ. මොකද හේතුව මේ කාර්යයන් කරනකොට සමාජයට මුහුණ දෙන්න බෑ. සමාජයට කෙලින් කතා කරන්න බෑ. ඒ වගේම තමයි කියන දේ කරන දේ කියන පුජ්‍යලේ බවට පත් වෙන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන මේ දොරටු 6 ඇසුරු කරගෙන කටයුතු කරන්න එපා කියලා. ඇසුරු නොකළ යුතු කාරණාවන් 6ක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඔන්න ඔය කාරණාවන් ටික දේශනා කරලා සිංහල ගෘහපති පුත්‍රයාට බුදුහාමුදුරෝ කියනවා යම් කිසි පුජ්‍යලයක අර කියාපු කාරණාවන් 4න් පිරිසුදු වෙනවා නම් ප්‍රාණඝාතය කරන්නේ නැත්නම්, අදත්තාදානය කරන්නේ නැත්නම්, කාම මිත්‍යාචාරය කරන්නේ නැත්නම්, ඒ වගේම තමයි මුසාවාදය කරන්නේ නැත්නම්. ওই කාරණා 4න් පිරිසිදු වෙලා නම් ඊළඟට අර කියාපු කාරණාවන් 4 නොකරනවා නම් ඡන්දය, ද්වේෂය, මෝහය, බය මේ 4 තමා සතුව නැත්තම් ඊළඟට සේවනය නොකළ යුතු මේ ප්‍රධාන දොරටු 6 සුරාව, ඒ වගේම ස්ත්‍රීත්වය නැත්තම් පරසේවනය, පාප මිත්‍ර ඇසුර, සූදුවේ නියැලීම, ඒ වගේම නැටුම් ගැයුම් ආදී ක්‍රියාත්මක නොවීම, ඒ වගේම පාප මිත්‍ර ඇසුර සිද්ධ නොකිරීම, කම්මැලිකම කියන මේ කාරණාවන් 6යි නැත්තම් මේ ධන විනාශ, වස්තු විනාශ දොරටු 6 ආශ්‍රය කරන්නේ නැත්තම්, ඇසුරු කරන්නේ නැත්තම් ඔය කියන කාරණාවන් 3 සම්පූර්ණ කරගන්නවා නම් මුලින් කියාපු කාරණාවන් 4න් පිරිසිදු වෙනවා නම් ඊළඟට දෙවෙනියට කියාපු කාරණාවන් 4න් ඒ කාරණාවන් නොකරනවා නම් ධන විනාශයට බලපාන මේ දොරටු 6 ඇසුරු නොකරනවා නම් ওই කාරණා ටික සම්පූර්ණ කරගත්තා නම් පින්නතුනේ ඒ පුජ්‍යලයට ආය උතුරු දිශාවට වන්දනා කරා කියලාවත් නැහැ කියලාවත්, දකුණු දිශාවට වන්දනා කරා නැහැ කියලාවත්, බස්නාහිර දිශාවට වන්දනා කරා කියලා නැහැ කියලාවත් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මේ සදිසාවන්ගෙන් ආරක්ෂා වෙච්ච පුජ්‍යලේ බවට පත් වෙනවා ওই කාරණා ටික සම්පූර්ණ කරගත්ත කෙනා. එහෙම සම්පූර්ණ නොකරගත්ත කෙනාට ওই සදිසාවන්ගෙන් කොයි පැත්තේ දිශාවකින් හරි මොන හරි අනතුරක් වෙයි කියන බය පින්නතුනේ කොයි වෙලාවෙත් හිත තුල ඇති වෙනවා.
අඩුමතරමේ සොරෙකුගේ හරි යම්කිසි උගුලකට හසු වෙයි කියන බය ඇති වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරන ඔය කාරණා ටික සම්පූර්ණ කරගත්තම මේ සදිසාවන්ම ජයගත්ත කෙනෙක් බවට පත් වෙනවා කියලා. සදිසාවන්ගේම අභියෝගවලට ලක් නොවන පුජ්‍යලේ බවට පත් වෙනවා කියලා. මේ සදිසාවන්ගෙන්ම මෙලව ජයගත්තා විතරක් නෙවෙයි හදිසියේ හරි කය කඩලා ගියොත් මරණින් මතු සුගතිගාමී තැනක උපත පවා සිද්ධ වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. එහෙම දේශනා කරලා අවසානයේදී දේශනා කරනවා සිංහාල බුදුදහමට අනුකූලව බුදුසසුන තුල තියෙන සදිසා නමස්කාරය ඔන්න ඔය කියන කාරණාවන් සම්පූර්ණ කරගනිමින් මෙන්න මේ සදිසා නමස්කාරය කියලා බුදුහාමුදුරු දිශාවන් 6ක් වෙන් කරලා ඒ දිශාවන් 6 එකක් පාසා කොටස් කරලා දේශනා කළා. ඒ දේශනා කරපු කොටස් පිළිබඳව බුදුහාමුදුරු ධර්මයේ තුලදී දේශනා කරනවා. නැගෙනහිර දිශාව මව්පියෝ සහ දරුවන් හැටියට, දකුණු දිශාව ගුරුවරු සහ සිසුන් හැටියට, ඒ වගේම තමයි බස්නාහිර දිශාව ස්වාමි බිරින්දෑවරු හැටියට, ඒ වගේම තමයි උතුරු දිශාව යහළුවන් හැටියට, ඒ වගේම තමයි යට දිශාව ආයතනයක ප්‍රධානියා සහ සේවකයන් හැටියට, ඒ වගේම තමයි උඩ දිශාව මහාන පැවිදි භික්ෂුන් වහන්සේලා සහ දායකයන් හැටියට මෙන්න මේ විදියට කොටස් කරලා දේශනා කළා. එතනදී බුදුහාමුදුරුවෝ කියන්නේ උතුරු දිශාව හැරිලා වන්දනා කළාම එහෙම නැත්නම් නැගෙනහිර දිශාවට හැරිලා වන්දනා කිරීම තුළ දෙමව්පියන්ට සැලකුවා වෙන්නේ ගෞරව කළා වෙන්නේ නැහැ. නැගෙනහිර දිශාව වෙච්ච දෙමව්පියන්ට වන්දනා කළා වෙන්නේ ගෞරව කළා වෙන්නේ ඒකට අදාළ කාරණාවන් ටිකක් තියෙනවා. ඒ කාරණාවන් ටික සම්පූර්ණ කරගත්ත තැන ඒ කාරණාවන් ටික පිළිබඳව අපි හෙට දවසේ විශේෂයෙන්ම නැගෙනහිර දිශාව වෙච්ච දෙමව්පියෝ සහ දරුවෝ පිළිබඳව ඒ කාරණාව මාතෘකාව හෙට දවසේ ධර්මානුශාසනාව තුළින් සිදු කිරීමේ බලාපොරොත්තුව ඇතිව අපි අද දවසේ ධර්මානුශාසනාව මෙතකින් නිමාවට පත් කරනවා. ඒ නිසාවෙන් ඔය කියාපු කාරණාවන් ටික අර කියපු පිරිසිදු වෙන්නට ඕන කාරණාවන් 4 ඔබ ළඟ තියෙනවා නම් අපි කාගේ ළඟත් තියෙනවා නම් අපි මේ දේවල් වලින් පිරිසිදු විය යුතුයි. තව කෙනෙකුට අපි ඇඟිල්ල දික් කරලා වැඩක් නැහැ. අපි ළඟ තියෙන ටික අපි ළඟ හදාගත යුතුයි. ඒක අපිම හදාගත යුතුයි. ඒ වගේම තමයි අර නොකල යුතු කාරණාවන් 4න් එකක් හරි අපි කරනවා නම් අපි මේ දේවල් හදාගත යුතුයි. ඒ වගේම තමයි ඇසුරු නොකල යුතු අර කාරණාවන් 6 හෝ එකක් හෝ අපි ඇසුරු කරනවා නම් ඒවා ඇසුරු නොකරන මට්ටමට සකස් විය යුතුයි. ඒවා සකස් වෙනවද නැද්ද කියන එක ඔවුනොවුන් අතර මේ සමාජය තුළ අපි ගනුදෙනු කරනකොට හිතවත්කම් පවත්වනකොට ඉදිරියට සම්බන්ධතාවයන් පවත්වනකොට අදහස් සුවමාරු කරනකොට අපට ඒ දේවල් දැනෙනවා, පේනවා, ඇහෙනවා. ඒ නිසාවෙන් අපි සකස් වෙන්නට උත්සාහ විය යුතුයි. ඒ නිසා මේ ධර්මයේ අහලා මේ කාරණාවන් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන සකස් කරගන්නට මහන්සි වෙනවා නම් වෙරවීරිය දරනවා නම් මම හිතනවා ඒක තමයි මේ ධර්මය ඇසීම තුළින් ඔබ ලබන ලොකුම ජයග්‍රහණය, ලොකුම මෙලව දියුණුවට ලොකුම අස්වැසිය වෙන්නේ. නිසා ඒ අකුසලයන් දුරු කරගෙන කුසල දහමයන් වර්ධනය කරගෙන කටයුතු කරන්නට ඔබට අවකාශය, ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරන ගමන් අද දවසට ධර්මානුශාසනාව අපි මෙතකින් නිමාවටපත් කරනවා. වෙනද වගේම සුපුරුදු පරිදි අපි ඒ කරන පුණ්‍යානුමෝදනාවත් අද දවසේදී සිද්ධ කරලා අපි ඒ පුණ්‍යානුමෝදනාවෙන් මේ සියලුම පින්කම් වල කටයුතු නිමාවට පත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි, එහෙමනම් කල්පනා කරගන්නට මේ සියලුම ආකාරයෙන් සිද්ධ කරගත්ත මේ සියලුම පින්කම් තුළින් ජනිත වන උදාර කුසල ශක්තිය, පුණ්‍ය ශක්තිය, තුනුරුවන්ගේ අනන්ත ගුණයේ බලයේ ශක්තිය, මේ සියලුම ආශිර්වාදයන් ශක්තියෙන් කරන කොටගෙන මුළු මහත් ලෝකයේ පුරාවටම විසිරී පැතිරී පවතිනා වූ මේ කොරෝනා වෛරසය නිසාවෙන් රෝගාතුර වෙලා ඉන්න, අසරණ වෙලා ඉන්න, අපහසුතාවයන්ටපත් වෙලා ඉන්න ඒ සියලුම දෙනාට මේ පින්කම් වල ආශිර්වාදයේ ශක්තිය කරන කොටගෙන ඇති වෙලා තිබෙන, ඇති වෙන්නට තිබෙන, ඇසට පෙනෙන නොපෙනෙන සියලුම ලෙඩ දුක් කරදර කම් කඩළු බාධක අපල උවදුරු ආදී වූ
සියලු රෝගාබාධයන් දුරින්ම දුරු කර ගැනීම පිණිසම මේ කුසල ශක්තියන් උපනිශ්‍රේ වේවා. ඒ අය ජීවිතයේ පෙර කටයුතු කළේ යම් පරිද්දකින්ද ඒ පරිද්දෙන්ම ඉදිරියට සිය දෛනික කටයුතු පවත්වාගෙන යන්නට හැකියාව, ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා. මෙලව ජීවිතය දීර්ඝායු සම්පන්නිය පිණිසම හේතු වාසනාම වේවා කියලා අපි එයටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම අප විහාරස්ථානයේට භූමියට බෝධිරාජානන් වහන්සේට අධිග්‍රහිතව කටයුතු කරන සියලු දෙවියන්ට ඒ වගේම අප ඇතුළුව සුජීවත්ව කටයුතු කරන මේ සියලු පින්කම් වලට සජීවීව හෝ සම්බන්ධ වී කටයුතු සිද්ධ කරගන්නට යෙදෙන ඔබ ඇතුළුව සුජීවත්ව වාසය කරන සියලුම ලෝක සියලුම සත්වයාට ඉෂ්ඨකාමී, වස්තුකාමී, පුණ්‍යකාමී, අල්පේසාක්‍ය, මහේසාක්‍ය, ගම්බාර, පලාත්බාර, ශාසන මාමක ආදී කොට ඇති වූ සියලු දෙවියන්ටද රට ජාති ආගම සමුද ශාසනයේ ලෝකයේ සුරක්ගෙන සියලු දෙවියන්ටද ශ්‍රී විෂ්ණු සමන් කතරගම ගම්බාර පත් මුණ්ඩාදී කොට ඇති වූ සියලු දෙවියන්ටද සියලුම ලෝක සියලුම දිව්‍ය සමූහයාටද මේ පුණ්‍ය ශක්තිය පින් පඳුරු හැටියට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිවසිනු දිව සම්පත් වඩා වර්ධනය කරගනීවා. දෙවියන් විසින් කරනු ලබන ආශිර්වාදයන්, ආරක්ෂාවන් සුජීවත්ව කටයුතු කරන සියලුම ලෝක සියලුම සත්වයාට සිද්ධ කරත්වා. දෙවියන්ට උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම මේ කුසල ශක්තියින් හේතු වාසනාම වේවා කියලා අපි දෙවියන්ටද පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. එතාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පatti සිද්ධියා. එතාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තෝ සබ්බ සම්පatti සිද්ධියා. එතාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සන්තා අනුමෝදන්තෝ සම්බ සම්පatti සිද්ධියා. ඒ වගේම කල්පනා කරමු ශ්‍රේෂ්ඨ ධර්මාශෝක අප විහාරස්ථානයට සම්බන්ධව කටයුතු සිද්ධ කොට අපවත් වී වදාළ අති ගෞරවනීය මහා සංඝරත්නයටත් විහාරස්ථානව වෙනුවෙන් අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු සිද්ධ කරලා මිය පරලොව ගිය සියලුම දායක කාරකාදීන්ටත් රට ජාති ආගම් සමුද ශාසනයේ ලෝකයේ අපෝ ඔබව වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ උතුම් වීරෝදාර රණවිරුවන්ටත් කොරෝනාව නිසාවෙන් මරණයට පත් වුණා වූ සියලුම දෙනාටමත් මුළු මහත් ලෝකයටම විපත්තිදායක අවස්ථා පැමිණි කල ඒ කරන කොටගෙන මරණයට පත් වුණා වූ සියලුම දෙනාටමත් අප ඇතුළුව සුජීවත්ව කටයුතු කරන මේ පින්කම් වලට සජීවීව හෝ සම්බන්ධ වන ඔබ ඇතුළුව සුජීවත්ව කටයුතු කරන සියලුම ලෝක සියලුම සත්වයා නමින් මිය පරලොව ගිය සසර ගමන ආරම්භක මොහොතේ පටන් මේ මොහොත දක්වාම ආවා වූ මේ සසර ගමන තුල විවිධ වූ ආකාරයේ සම්බන්ධකම්, ගනුදෙනුකම්, හිතවත්කම් පවත්වලා නමින් මිය පරලොව ගිය පින් බලාපොරොත්තු වන නොවන සියලු ගුරු දෙමව්පිය ඥාති වැඩිහිටි හිත මිත්‍රාදී කොට ඇති වූ සියලුම දෙනාටම මේ පුණ්‍ය ශක්තිය අපි අනුමෝදන් කරමු. පොදුවේ අරමුණු කරන්නට මිය පරලොව ගිය සියලුම ලෝක සියලුම සත්වයාට මේ උදාර කුසල ශක්තිය සසර ගමන සුවපත් කර ගැනීම පිණිසම අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ අය විසින් කළ පිනක්සේ අනුමෝදන් වෙලා සසර ගමන සුවපත් කර ගනීවා. සසර ගති වරදකින් හෝ දුගතියක නම් සුගතියකටපත් වේවා. සුගතියක නම් වර්ධනය කර ගනීවා. කෙලවර ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුකකටපත් නොවී ලබන උතුම් නිර්වාණ අවබෝධයේ පිණිසම මේ කුසල ශක්තිය මියගිය සැමට දෙකසේ හේතු වාසනාම වේවා කියලා අපි මියගිය හැම දිනාටත් පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේ මේ වෙලාවේදී අපි වෙනදා වගේම ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. මූලික වශයෙන් අපි ආරමුණු කරනවා මේ සියලුම කටයුතු අපට සිද්ධ කරගන්නට
අවවාද අනුශාසනා සිද්ධ කරමින් අපිට මඟ පෙන්වීම සිද්ධ කරන්නට යෙදෙන ඒ වගේම මේ සියලුම කටයුතු සිද්ධ කර ගැනීම සඳහා අපිට ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දෙමින් අපිට මේ රටකට එන්නට අවකාශය නිර්මාණය කරලා දෙන්නට යෙදුන මේ විහාරස්ථානයේ ඇතුළු කොට අප විහාරස්ථාන තුනෙහිම ආධිපත්‍ය උසුලන එක්සත් රාජධානී උපප්‍රධාන සංඝනායක යුරෝපයේ ඉදිවන විශාලම තේරවාද බෞද්ධ විහාරස්ථානයේ නිර්මාතෘ නම කියන්නට අවසරයි ආචාර්ය විතාරන්දනී කස්සප නායක හාමුදුරන් වහන්සේව මූලික වශයෙන් අපි අරමුණු කරනවා ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට. උන්වහන්සේ ඇතුළු කොට අප විහාරස්ථාන තුන ප්‍රධානව වැඩ වාසය කරන සියලු මහා සංඝරත්නයවත් අපි අරමුණු කරනවා. ඒ වගේම අප විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් අප විහාරස්ථානයේ උන්නතිය වෙනුවෙන් උදව් කරන උපකාර කරන විශේෂයෙන්ම දෛනිකව අපට උපකාර කරන මාසිකව අපට උපකාර කරන වාර්ෂිකව අපට උපකාර කරන සිතින් අපට උපකාර කරන වචනයෙන් අපට උපකාර කරන එවාගේම ක්‍රියාවෙන් අපට උපකාර කරන ඒ වගේම ශ්‍රමයෙන් ද්‍රව්‍යයෙන් මූල්‍යයෙන් මේ සියලුම ආකාරයෙන් අපේ විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් අභිවෘද්ධිය වෙනුවෙන් යහපත වෙනුවෙන් අපට උදව් කරන අපට උපකාර කරන ඒ සියලුම දෙනාටමත් ඒ වගේම කොරෝනා වසංගතය හමුවේ තමන්ගේ ජීවිත පරදුවට තබලා අපේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කටයුතු කරන සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ රාජ්‍ය නොවන ඒ සියලුම නිලධාරීන්ටත් ඒ වගේම මේ සියලුම පින්කම් මේ ආදී වශයෙන් සිද්ධ කරගන්න මේ අවස්ථාවේ මේ හා සජීවීව සම්බන්ධ වෙලා කටයුතු සිද්ධ කරන ඔබ සෑම සියලුම දෙනාටමත් ඒ වගේම පොදුවේ අරමුණු කරන්නට මාහට විදේශගත වීමේදී මාහට උදව් වෙච්ච උපකාර වෙච්ච සහයෝගය දක්වපු ඒ සෑම සියලුම දෙනාමත් ඇතුළුව සුජීවත්ව කටයුතු කරන සියලුම ලෝක සියලුම සත්වයාට මේ උදාර කුසල ශක්තිය කරන කොටගෙන මෙලව ජීවිතය තුළ කරන කියන සිතන පතන සියලු යහපත් කටයුතු යහපත් ප්‍රාර්ථනාවන් ਸਰවපකාරයෙන්ම සාර්ථකමත් භාවයට පත් කර ගැනීම පිණිසම මේ කුසල ශක්තියෙන් හේතු වාසනාම වේවා. ඒ අතර වැඩිහිටියන් කරන කියන රැකී ආරක්ෂා වෙලෙහෙනදාම් ව්‍යාපාරාදී කටයුතු ආදී වේනම් ඒ සියලු කටයුතු දිනෙන් දින සාර්ථක කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා. ඒ අතර දරුවන් කරන කියන අධ්‍යාපන ආදී කටයුතු ආදී වේනම් මේ සියලු කටයුතු දිනෙන් දින සාර්ථක කර ගැනීම පිණිසම මේ කුසල උපනිශ්‍රේ වේවා. මූලික වශයෙන් අරමුණු කරගත්තේ හැමදෙනා ප්‍රධානව සුජීවත්ව කටයුතු කරන සියලුම ලෝක සියලුම සත්වයාටම ඇති වෙලා තිබෙන ඇති වෙන්න තිබෙන ඇසට පෙනෙන ඇසට නොපෙනෙන සියලුම ආකාරයේ ලෙඩ දුක් කරදර කම්කටොළු බාධක අපල වදුරු ආදී කොට ඇතියෝ සියලුම රෝගාබාධයන් දුරින්ම දුරු කර ගැනීම පිණිසම මේ සියලු කුසල ශක්තියන් හේතු වාසනා වේවා. මෙලව ජීවිතය කාය චිත්ත පීඩාවක් නොමැතිව ආයුරාරෝග්‍ය ආදී අභිවෘද්ධි සම්පත් වර්ධනය කරගෙන නිදුක්ව නිරෝගීව සුවපත්ව කටයුතු සිද්ධ කර ගැනීම පිණිසම මේ සියලු පින්කම් වල ආශිර්වාදයේ ශක්තිය හේතු වාසනා වේවා. මෙලව ජීවිතය දිගාසිරි සම්පත්තිය පිණිසම සුජීවත්ව කටයුතු කරන සියලුම ලෝක සියලුම සත්වයාට මේ පින් හේතු වාසනා කියලා අපි හැමදිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් සියලුම ලෝක සියලුම දිව්‍ය සමූහයාටත් මිය පරලොව ගිය සියලුම ලෝක සියලුම සත්වයාටත් සුජීවත්ව කටයුතු කරන සියලුම ලෝක සියලුම සත්වයාටත් මේ උදාර කුසල ශක්තිය කරන කොටගෙන සසර ගමන කෙලවර උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ නිවනින් නිවී සැනසීම පිණිසම මේ පින් කුසල් හේතු වේවා වාසනාම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා ආශිර්වාද කරනවා
සාදු සාදු සාදු. හැම දිනාටම උතුම් තෙරුවන් සරණ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි අවසාන වශයෙන් ආශිර්වාදාත්මක ගාථාවක් සජ්ජායනා කරමින් ඔබට ආශිර්වාද කරලා මේ සියලුම කටයුතු නිමාවට පත් කරනවා. අභිවාදන සේලෙස්ස දහාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිච්ඡතු. හොඳයි හැම දිනාටම උතුම් තෙරුවන් සරණ ලැබේවා. සාදු සාදු සාදු.